සියලු දෙනාටම ආයිබෝවන්. අපි නම් පුතේ ක්ලාස් එක පටන් ගමු. බලන්න අපි ගිය සුමානේ උසස් පෙළ ICT වලට අයත් සංඛ්‍යා පද්ධති ගැන කතා කරමින් ආවා. නේ? අපි දැන් පළවෙනි දවස් 10 දෙවෙනි දවස් අවසන් කරනකොට සංඛ්‍යා පද්ධති කියන්නේ මොකක්ද කියන එක හා සම්බන්ධව ලොකු විස්තරයක් කතා කරලා තියෙනවා. සංඛ්‍යා පද්ධති ගොඩනගෙන ආකාරය පිළිබඳව අපි පුළුල් විස්තරයක් කතා කරලා තියෙනවා. එහෙම කතා කරලා පුතේ අපි ආවා උසස් පෙළ ICT වලට අදාළව අපි කතා කරන සංඛ්‍යා පද්ධති 4 ගැන කතා කරන්නේ. නේ? ඒකෙන් අපි ගිය සුමානේ දෙකක් කතා කරලා අවසන් කරා මොනවද? 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය සහ 2 පාදයේ සංඛ්‍යා පද්ධතිය කියන පද්ධති දෙක. ඒතර මම ඔයගොල්ලන්ට කිව්වා 2 පාදයේ සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ පරිගණකය තුල නිල වශයෙන් දත්ත නිරූපණය කරන සංඛ්‍යා පද්ධතිය. ඒ නිසා අපි කොහොමත් ICT යටතේ 2 පාද සංඛ්‍යා පද්ධතිය පිළිබඳ කතා කළ යුතුමයි. ඒ අනුව අපි 2 පාද සංඛ්‍යා පද්ධතිය ඇයි පරිගණකයට ICT වලට වැදගත් වෙන්නේ කියන එක අපි ගිස්මානේ කතා කරා. රයිට්? ඊට පස්සේ පුතේ 10 පාදයේ සංඛ්‍යා පද්ධතියත් අපි ගිස්මානේ කතා කරා. ඒකත් කොහොමත් අපිට වැදගත් හේතුව පරිගණකයේ ඇතුලේ සියලු දේ පුතේ 2 පාදේ නියෝජනය කරාට මිනිස්සු විදිහට අපි පරිගණකයත් එක්ක සම්බන්ධ වෙනකොට අපි භාවිතා කරන සංඛ්‍යා පාදය 10 පාදේ. ඒ කියන්නේ අපි පරිගණකයකට අගයක් ආදානය කරනකොට ඉන්පුට් කරන්නේ කොහොමද? 10 පාදයේ සංඛ්‍යා විදිහට. හරි? පරිගණකයේ කාර්යය තමයි ඒක 2 පාදයට පරිවර්තනය කරලා එතකොට ගන්න එක. හරි? ඒ නිසා අපිට 2 පාදයක් එක්ක වගේම 10 පාදයක් එක්කත් ලොකු සම්බන්ධයක් තියෙනවා මේ ICT යටතේ. ඒ දෙක කොහොමද කතා කළ යුතුයි. ඊට පස්සේ පුතේ අතරමැදි සංඛ්‍යා පාද විදිහට පාවිච්චි වෙන පාද දෙකක් තමයි 8 සහ 16 කියලා කියන්නේ. ඒකෙනුත් මම ඔයාලට කිසිමානේ කිව්වා 8 පාදයේ කියන එක භාවිතයෙන් අයින් වෙලා හුඟක් කල් කියලා. හැබැයි 16 පාදයේ කියලා කියන්නේ වර්තමානයේ වෙනකොටත් අතරමැදි සංඛ්‍යා පාදයක් විදිහට පරිගණක තුල ක්‍රියාත්මකයි. ඒ නිසා අපේ සිලබස් එකේ තියෙන හින්දා අපි 8 පාදේ කතා කරනවා සහ 16 පාදේ කොහොමත් අපි වර්තමානයේදී භාවිතවන් නිසා කතා කළ යුතුයි. රයිට්? ඒ අනුව අපි 2 පාදයේ සහ 10 පාදයේ කියන සංඛ්‍යා පද්ධති දෙක පිළිබඳව කතා කරලා ගිය සුමානේ අවසන් කළා. දැන් අපි අද අපිට කතා කරන්න තියෙන්නේ ටියුට් එකේ 8 වෙනි පිටුවේ මුලින්ම තියෙනවා අෂ්ටක සංඛ්‍යා පද්ධතිය, ඊගාවට තියෙනවා සත් දශමයේ සංඛ්‍යා පද්ධතිය. ওই දෙක කතා කරලා ඉස්සරහට එන්න තියෙනවා. right? අෂ්ටක සංඛ්‍යා පද්ධතිය octal number system. හරි? ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ octal කියලා. බලන්න මේක කියනවා දැන් අපි දන්නවා දැන් සංඛ්‍යා පද්ධතියේ නම 2 පාදයේද 8 පාදයේද 16 පාදයේද නේ 10 පාදයේද කියන එක තීරණය වෙන්නේ සංඛ්‍යා ප්‍රමාණය මත කියලා දැන් අපි දන්නවනේ. 2 පාදයේ කිව්වොත් සංඛ්‍යා 2යි තියෙන්නේ. 10 පාදයේ කිව්වොත් සංඛ්‍යා 10ක් තියෙනවා. ඒ වගේම පුතේ එහෙනම් 8 පාදයේ කිව්වොත් සංඛ්‍යා කීයද තියෙන්නේ? 8යි තියෙන්නේ. බලන්න කියනවා මෙම සංඛ්‍යා පද්ධතියට අයත් සංඛ්‍යා කුලකය 0 1 2 3 4 5 6 ඒ වගේම 7 වේ. එතකොට අපි දන්නවා 1 සිට 0 සිට 7 දක්වා වූ හරි 0 සිට 7 දක්වා වූ සංඛ්‍යා 8ට කියන මොකක් කියලාද? 8 පාදය කියලා. රයිට්? එතකොට 8 පාදයේ සංඛ්‍යා පද්ධතියයි සංඛ්‍යා තමයි 0යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7. එතකොට හැම වෙලේම ඕනෑම සංඛ්‍යා පාදයක් පටන් ගන්න බිඳුවේ. ඒ වගේම ඕනෑම සංඛ්‍යා පාදයක අවසාන අගය වෙන්නේ මොකද්ද? සංඛ්‍යා පාදයේ ප්‍රමාණයෙන් එකක් අඩු වුණාට පස්සේ එන අගය. දැන් 8 පාදේ නම් උපරිම අගය 7යි. 2 පාදේ නම් උපරිම අගය 1යි. 10 පාදේ නම් උපරිම අගය 9යි. 16 පාදේ නම් උපරිම අගය නම් කීයද? 15යි. හැම වෙලේම සංඛ්‍යා පාදයකට අයත් සංඛ්‍යාවල විශාලම අගය කියලා කියන්නේ සංඛ්‍යා පාදයේ අගයෙන් එකක් අඩු කරාට පස්සේ එන අගය. හරි? ඒක පොදු සූත්‍රයක් විදිහට තේරුම් ගන්න. සාමාන්‍ය පුතේ සාමාන්‍ය පෙළ විභාගේ නම් O level ICT වල නම් ඔක ප්‍රශ්නයක් විදිහට එනවා. හරි? මෙහෙම අහනවා.
එක්තරා සංඛ්‍යා පද්ධතියක් එන්නම් වේ. මම එක්තරා කියන කැලේ ලිව්වේ නෑ. එක්තරා සංඛ්‍යා පද්ධතියක් එන්නම් වේ. ඒ කියන්නේ n පාදයේ සංඛ්‍යා පද්ධතිය. ඊගාට අපෙන් අහනවා මොකද්ද? අපෙන් කියලා කියන්නේ A level අහන්නේ නෑ ඔක ඈ. A level වගේ අහන්නේ නෑ. O level අහනවා. හරි. මම කියන්නේ O level දැනුම කොහොමද අපිට තියෙන්න බෑ දැන් පුතේ නේ. O level ICT කරා හොන කරා ඒ දැනුම අපිට තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ ICT නොකරපු දරුවෝ මෙතන ඉන්නවා කියලා මම දන්නවා. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ හැබැයි A level ICT දැන් හදාරනවා. හරිද? නිකමට හිතන්නකෝ සාමාන්‍ය පෙළ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් එහේ උත්තර දෙන්න පුළුවන්කම තියෙන්න බෑ. නැත්නම් ලැජ්ජයිනේ. නේ? විෂයක් විදිහට උසස් පෙළ ICT හදාරනවා. හැබැයි මේ කියන මූලික කාරණා තේරෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ පුතේ නේ. එහෙනම් එක්තරා සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යා පද්ධතියක් එන්නම් වේ. මෙම සංඛ්‍යා පද්ධතියට අයත් උපරිම සංඛ්‍යාව වන්නේ. උපරිම අගය වන්නේ කීයද? රකල් කියන්නේ සංඛ්‍යා පද්ධතිය එන්නම් පුතේ උපරිම අගය කීයද? n ඍණ 1 බොහොම හොඳයි. ඔව් මේකේ උපරිම අගය වෙන්නේ පුතේ මොකද්ද? උපරිමගය n ඍණ 1. ඒ කියන්නේ සංඛ්‍යා පද්ධතියෙන් එකක් අඩු කරනවා. සංඛ්‍යා පද්ධතිය 2 නම් උපරිමගය 1යි. දෙකෙන් එකක් අඩු කරපුවාම සංඛ්‍යා පද්ධතිය 8 නම් උපරිමගය 8න් එකක් අඩු කරපුවාම 7යි. සංඛ්‍යා පද්ධතිය 10 නම් උපරිමගය 9යි. 10න් එකක් අඩු කරපුවාම 9යි. සංඛ්‍යා පද්ධතිය 16 නම් උපරිමගය කීයද? 15යි. 16න් එකක් අඩු කරපුවාම 15යි. හරි සරලයි. එහෙනම් පුතේ ඔන්නකොට අපි කියනවා මොකක්ද? 8 පාදයේ සංඛ්‍යා පද්ධතිය කියලා. ඊට පස්සේ මේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවල හැසිරීම තීරණය කරන්න පොඩි වගුවක් දීලා තිනවා බලා ගන්න. මම සංඛ්‍යාවක් අරන් තියනවා. මොකක්ද ඒ සංඛ්‍යාව? 6යි 7යි 5යි point 7යි 5. පාදේ 8. මම පුතාලාට ඉතා පැහැදිලිව කිව්වා ඔයගොල්ලෝ ඒවා හරියට අනුගමනය කරන්න ඕනි. මේකට දශම තිත කියලා කියන්න එපා ඈ. මොකද හේතුව දශම තිත කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් පුතේ දශම කියන එක පාවිච්චි කරන්න පුළුවන් 10 පාදයේ සංඛ්‍යා පද්ධතියත් එක්ක විතරයි. ඇත්තටම දශම කියන එකේ තේරුම දශමය. ඒ කියන්නේ 10 පාදයේ කියන එක තමයි දශම කියලා කියන්නේ. අනෙක් කිසිදු පාදයක මේ තිතට දශම කියන එක පාවිච්චි කරන්න බෑ. ඔකට සිංහලෙන් පුතේ වෙන වචනයක් හදලත් නැහැ. හරි ඒ නිසා තමයි අපි ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන්නේ මොකද? point කියලා. ඕකෙන් පෙන්වන්නේ පූර්ණ කොටස සහ භාග කොටස. නේ? අපි දන්නවා මේ තිතට වම් පැත්තේ තියෙන පූර්ණ කොටස, තිතට දකුණු පැත්තේ තියෙන්නේ භාග කොටස. හරි. ඔය තියෙන පුතේ සංඛ්‍යාව. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා මේකේ භාරය. අපි ගේසුමාන ඉගෙන ගත්තා භාරය කියලා කියන්නේ මොකද්ද? මේ ඒ සංඛ්‍යාව පිහිටි ස්ථානයේ මත එන ස්ථානීය අගය නිරූපණය කරන ආකාරයක්. අගය නිරූපණය කරන ආකාරය තමයි අපි දන්නවා. එතකොට මේක 8 පාදයේ සංඛ්‍යාවක් නිසා පළවෙනි පූර්ණ සංඛ්‍යාවෙන් නිරූපණය කරන්නේ 8 කියන්න මට කවුරු හරි කීවෙනි බලයේද? බිංදුව වෙනි බලය. රයිට්. එහෙනම් පුතේ ඊගාව පූර්ණ සංඛ්‍යාව 8 පළවෙනි බලය. ඊගාව පූර්ණ සංඛ්‍යාව 8 දෙවෙනි බලය. නේ? එහෙමනම් භාග වලට පංගු වලට ආවම මොකක්ද වෙන්නේ? 8 ඍණ 1 වෙනි බලය සහ 8 ඍණ 2 වෙනි බලය. එහෙනම් පුතේ කිසියම් සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යාවලට අයත් ස්ථානීය අගය මෙහෙම බලයක් ආකාරයෙන් ප්‍රකාශ කරනවා නම් ඒකට අපි කියනවා භාරය කියලා. භාරය කියලා කියන්නේ බලයක් ආකාරයෙන් ප්‍රකාශ කිරීමට. මේ තියෙන භාරය. එහෙනම් මේ භාරයෙන් නිරූපණය කරන ස්ථානීය අගය මොකද්ද? ස්ථානීය අගය මොකද්ද? 8 බිංදුව කියලා කියන්නේ අපි ඉගෙන ගත්තා ඕනෑම සංඛ්‍යාවක බිංදුවෙනි බලය කීයද? ඉක්මනට ඕනෑම සංඛ්‍යාවක බිංදුවෙනි බලය 1යි. 1යි. එහෙනම් පුතේ 8 පළවෙනි බලය කියලා කියන්නේ 8යි. 8 දෙවෙනි බලය කියන්නේ කො 64යි. 64යි. ඔන්න ස්ථානීය අගය. එහෙනම් පුතේ 8 ඍණ 1 කියලා කියන්නේ 8 ඍණ 1 වෙනි බලය
ඍණ 8යි. ඈ 8 ඍණයක් වෙන බලය ඍණ 8යි නෙමෙයි. හා අපි කතා කරන්නේ පුතේ මොකද්ද? එක බෙදීම 8යි නැත්නම් 8න් එකයි. ඒ පුතේ සංඛ්‍යාවක ඍණ බලයක් තියෙනකොට අපි කිව්වා ගණිතානුකූලව මේකේ අගය ප්‍රකාශ කරන්න බෑ කියලා. හරි? එතකොට මේ ඍණ බලය ධන බලයක් කරගත යුතුයි කියලා කිව්වා. හරි? නැත්නම් මේ අපි ගණිතානුකූලව කිව්වොත් එහෙම කියනවා ඍණ දර්ශකය ධන දර්ශකයක් කරගන්න ඕනි. ඒ සඳහා අපි කරන්න ඕනි වැඩේ තමයි ගණිතයේදී මොකද්ද? ඔව් මේක ඉර යටට ගෙනියන්න ඕනේ. නේ? එතකොට මේක ලවයක් විදියට තියෙන එක හරයක් බවට පත් කරන්න ඕනේ. එතකොට අපි මේක 1 යට 8 1 කියලා ලියනවා. ඒ කියන්නේ මේක පුතේ ඉර යට ගෙනිච්චාම ධන වෙනවා. හරි? එතකොට මේ කියන්නේ කීයද? උඩ 1යි 8 පළවෙනි බලය කියන්නේ 8යි. එහෙනම් ස්ථානයක කීයද? 8න් 1යි. හරි? මේක 8න් 1යි. මෙතන එතකොට 1 යට 8 දෙවෙනි බලය එන්නේ නේ. දැන් මේක ඍණ 2 වුණා නම් මොකද වෙන්නේ? 8 ඍණ දෙවෙනි බලය නම් ඉර යට 8 2 එනවා. 8 2 කියන්නේ කීයද? 64යි. එතකොට පුතේ 8 ඍණ දෙවෙනි බලය කියලා කියන්නේ 64න් 1යි. මේවා අවශ්‍ය වෙනවා ගණන් හදනකොට ඈ. හරි. දැන් නෝට් එක සම්පූර්ණ කරගන්න. මේ ටික තමයි පුතේ වගුවක් විතර බලන් දීලා තියෙන්නේ නේ. මේ ටික මෙහෙම ඉරි ගහලා මම ක්‍රමානුකූලව වගුවක් විදිහට දීලා තියෙනවා. අගයන් ටික මේ විදිහට මේ ටික මාක් කරගන්න. මෙන්න මේ ටික දෙන්නේ මාක් කරන්න තියෙන්නේ. හරි. අර පොයින්ට් එකට මම මේ වෙනම කොටුවක් වෙන් කරලා තිනවා. මෙහෙම. එහෙනම් මේකේ මොකද ලියන්න දෙයක් නැහැ. මැද කොටේ පුතේ මොකද ලියන්න දෙයක් නැහැ නේ. ඔව් 0.125 හරි දානවා මොකද පුතේ? ඔව් 8න් 1යි කියලා කියන්නේ 0.125යි තමයි. අපි ඒක දශම සංඛ්‍යාවක දෙන්න ලියනවා නම් ඔය ඉන්න මෙතන ලියුව හැකි මේක 0.125යි. 0.125 තමයි අපි 8න් 1 කියලා කියන්නේ. නැත්නම් 8න් 1 කියලා කියන්නේ 0.125. මේකත් අපිට ඕනනම් පුළුවන් 64න් 1යි කියන්නේ මොකද්ද බලන්න මේ 1ට 64 ඒවා නෑ මේක වැඩි කරපුවාම 0.1යි මෙතෙන්ට අපි බිඳුවක් ගත්තාම දශම දෙක තියෙනවා මෙතන 0යි ආයි බිඳුවක් ගත්තාම මේකට 1යි එක් වරක් 64 64යි 36ක් ඉතුරුයි බිඳුවක් ගත්තාම 36ට 64 ඒවා 5යි නේද හරි 5යි ඔය ඇති 0.01යි නේ එහෙම දාන්න පුළුවන් හරි නේද 1ට 64 ඒවා නෑ බිඳුවෙන් 64 ගාම 0යි එකක් එනවා මෙතන බිඳුවක් ගත්තා එතකොට දශම දෙක තිබ්බ හැකි අපිට 10ට නෑ 100ට 1යි 64යි 36යි ඉතුරු වෙනවා ඊගාවට 36ට 64 ඒවා 5යි 5 4 20න් බිඳුව දෙකක් ඉතුරුයි මේ 5 4 6 32යි 32යි තව 40ක් ඉතුරුයි ඒතර 406යි 0.01යි එතන එනකොට 0.01යි 5යි 6 ඔක කටපාඩමේ තිබුණත් ප්‍රශ්නයක් නැහැ 8න් 1 කියන එක අපිට ලියන්න පුළුවන් දශම සංඛ්‍යාවක් විදිහට ලියනකොට 0.1 2යි 5යි කියලා 64න් එක අපිට ලියන්න පුළුවන් 0.01යි 5යි 6 කියලා 5යි 6 වෙලා තව බෙදෙනවා දශම ස්ථාන 4කට ගත්තට පස්සේ ආයෙ ඕනේ නැහැ පුතේ හරි නේද ඔන්න ඕක තමයි අපි අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ එහෙනම් මම ආයි කියනවා මොකද්ද බිඳුවේ සිට 7 දක්වා වූ පූර්ණ සංඛ්‍යා 8ට අපි කියනවා 8 එකතුවට අපි කියනවා අටේ පාදයේ සංඛ්‍යා කුලකය කියලා. ඒතර මේකේ පාදය 8 නිසා ඒ පාදයට අයත් සංඛ්‍යා වලින් අගයක් ගොඩනගපුවාම ඒ අගේ ස්ථානීය අගයන් ප්‍රකාශ වෙනවා අටේ බලවලින්. ඒතර පළවෙනි පූර්ණ සංඛ්‍යාවෙන් නිරූපණය කරන බලය අටේ බිඳුවෙනි බලය ඒක ගණිතයේ නියතයක් කියලා අපි කිව්වා. ඒ අනුව මේ පැත්තට ඒක වැඩි වෙවි යනවා අර පැත්තට අඩු වෙවි යනවා. ඒ අනුව ස්ථානීය අගයත් පැහැදිලි. ඔන්න පුතේ
අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. හරි ටිකට අපි අවසාන එක කරමු. ෂඩ් දශමක සංඛ්‍යා පද්ධතිය. ෂඩ් දශමක සංඛ්‍යා පද්ධතිය ඉස්සරහින් ඉංග්‍රීසියෙන් ලියා ගන්න. hexadecimal number system. hexadecimal. hexadecimal කියලා කියන පුතේ 16 පාදයේ කියන එක. බලන්න. hexadecimal කියලා කියන්නේ මෙහෙමයි කියන්නේ. sorry. hexadecimal number system. මේකේ පුතේ විශේෂත්වයක් තියෙනවා පොඩ්ඩක් බලන්න. ටියුට් එකේ මම කියනවා මෙන්න මෙහෙම. අහගන්න. මෙම සංඛ්‍යා පද්ධතියට අයත් සංඛ්‍යා කුලකය මොනවද? බිඳුවේ සිට 15 දක්වා සංඛ්‍යා 16. හරි කොහොමද එන්නේ? බිඳුව 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. එහෙනම් සුපුරුදු ආකාරයෙන් පුතේ බිඳුවේ සිට 15 දක්වා වූ සංඛ්‍යා 16ට අපි කියනවා 16 පාදය කියලා. හැබැයි මේ 16 පාදයේ සංඛ්‍යා ප්‍රායෝගිකව භාවිතා කරනකොට පුතේ විශේෂත්වයක් තියෙනවා. හරි මේ තියෙන එක මම යටින් කියලා දිනවා. ප්‍රායෝගිකව මෙම සංඛ්‍යා පහත පරිදි භාවිතා වේ. හරි එතකොට මේ තියෙන පුතේ 10 පාදයේ සංඛ්‍යා භාවිතා කරලා 16 පාදයේ සංඛ්‍යා ලියන ආකාරය. ඒක ලියනකොට අපි බිඳුවෙන් නම් 15 දක්වා කියලා සාමාන්‍ය විදිහට ලියනවා. හරිද? ඒ දශමයගේ තමයි මේ තියෙන්නේ. හැබැයි ඕක හරි ඕක පුතේ ෂඩ් දශමක නැත්නම් 16 පාදයෙන් ලියනකොට මේ බිඳුව බිඳුවමයි 1 1මයි 2 2මයි 3 4 5 6 7 8 9 දක්වා සංඛ්‍යා ටික පුතේ ඒ විදිහටම ලියනවා. හරිද? 16 පාදේ සංඛ්‍යා ලියනකොට බිඳුවේ සිට 9 දක්වා වූ සංඛ්‍යා 10 ඒ විදිහටම ලියනවා. හැබැයි 10 කියන අගයේ සිට 15 කියන අගය දක්වා වූ සංඛ්‍යා ටික අපි ලියන්නේ පුතේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වලින් පටන් ගන්නෙ ඒ අකුරේ. එනවා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඉදිරියේදී සංඛ්‍යාවක් ඇතුලේ හෝ සංඛ්‍යාවක මුල හෝ අග හෝ කිසියම් තැනක කැපිටල් ඒ අකුර තිබුණොත් ඒකේ තේරුම මොකක්ද? සංඛ්‍යාව 16 පාදයේ අගය 10යි කියන එක. හරි? ඊගාට පුතේ 11 නිරූපණය කරන්නේ කැපිටල් B වලින්, 12 කැපිටල් C වලින්, 13 කියලා කියන්නේ කැපිටල් D, 14 කියලා කියන්නේ කැපිටල් E සහ 15 කියලා කියන්නේ කැපිටල් F. ඔය ටික හොඳට මතක තියාගන්න ඕනි. එහෙනම් දැන් ඔය වගුව පුරව ගන්න. වගුවේ දාගන්න දශමය කියන එකට අදාළව ඒ කොටු ටිකේ දාගන්න බිඳුවේ ඉඳන් 15 දක්වා සාමාන්‍ය විදිහටම අංක ටික. ෂඩ් දශමක කියන එකට දාගන්න බිඳුවේ සිට 9 දක්වා සාමාන්‍ය විදිහට ඊගාට 10 ඉඳන් 15ට ලියන්න ඒ අකුර ඉඳන් F අකුර දක්වා. හරි? කොටු ටික පුතේ සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ ඒකේ උදාහරණයක් කරන් තියෙනවා. බලමු අපි උදාහරණය. හරි E 7යි 8යි AB සංඛ්‍යාව දින පුතේ E 7යි 8යි AB
B 16 පාදේ. ඔහොම පුතේ සංඛ්‍යාව තියෙන්නේ. E 7යි 8යි AB කියලා තියෙන. දැන් ඔයගොල්ලෝ දන්නවා මේක 16 පාදයේ සංඛ්‍යාවක් නිසා මේකේ පළවෙනි පූර්ණ සංඛ්‍යාවේ නිරූපණය කරන ස්ථානියගේ කීයද? නැත්නම් භාරය කීයද? 16 කියන්න 16 බිංදු නේ. එහෙනම් දෙවෙනි පූර්ණ සංඛ්‍යාව 16 පළවෙනි බලය. තුන්වෙනි පූර්ණ සංඛ්‍යාව වෙනම් 16 දෙවෙනි බලය. හරි එහෙමනම් පුතේ මේකේ භාග පංගු නැත්නම් පොයින්ට් පැත්තට එනකොට මේක 16 ඍණ 1 වෙනවා. මේක 16 ඍණ 2 වෙනවා. හරි. එතකොට ස්ථානියගේ ඊට පැහැදිලි. 16 බිඳුවෙනි බලය කියන්නේ බිඳුවයි. මොකද අපි දන්නවා ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය බිඳුවයි කියන එක. 16 පළවෙනි බලය කියන්නේ පුතේ 16යි. 16 දෙවෙනි බලය කියන්නේ කීයද? 256යි. 16 දෙවෙනි බලය කියලා කියන්නේ 256යි. ඔන්න ස්ථානිය කියන්නේ. එහෙනම් පුතේ 16 ඍණ 1 කියලා කියන්නේ මේ වගේ නෙන්නේ 16න් 1යි. මේක 16න් 1යි. මේක 256න් 1යි. ඔන්න ස්ථානිය කියන්නේ. මාක් කරගන්න ඕනේ. ඉක්මනට මාක් කරගන්න. ඔය තියෙන්නේ 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය. එතන ඔතනින් අපිට පුළුවන් ICT වලට අදාළ මූලික සංඛ්‍යා පද්ධති 4 හඳුනා ගැනීම අවසන් කරන්න. ඊට පස්සේ අපිට තියෙන පුතේ අභ්‍යාසයකට යන්න. අභ්‍යාසයක් කියලා කියන්නේ අභ්‍යාස වගේ තමයි ඊගාව තියෙන තියරි කොටස. ඒකට යන්න කලින් මේ දක්වා කතා කරපු කාරණා සම්බන්ධව මොන හරි ප්‍රශ්න තියෙනවද පුතේ අහන්න? ඊගා විෂය කොටසට යන්න කලින් අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. sorry මම බිඳුව දාදී. ඔව්. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි sorry. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. ඒක පුතේ වැරදීමක් ඈ. 16 බිඳුවෙනි බලය 1යි. දාසේ පළවෙනි බලය 16යි 16 දෙවෙනි බලය 256යි. හරි. කවුරුහරි පුතේ ඒක වැරදි වරදා ලියා ගත්තා නම් ඒක හදා ගන්න. 16 බිඳුවෙනි බලය 1යි ඈ. හරි. මොකද අහන්න ප්‍රශ්න තියන්න පුතේ? කාට හරි අහන්න දෙයක් තියෙනවද? right. නැද්ද කාටවත් හරි. එහෙනම් අපි යමු ඊගාව මාතෘකාවට බලන්න. ඊගාව මාතෘකාව සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය. සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය. right. ලියමු අපි මෙහෙම. ලියන්න. ඉහතදී හඳුනා ගන්නා ලද සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය යටතේ ලියන්න. ඉහතදී හඳුනා ගන්නා ලද සංඛ්‍යා පාදයන් වන ඉහතදී හඳුනා ගන්නා ලද සංඛ්‍යා පාදයන් වන දෙකේ පාදය කමා අටේ පාදය දෙකේ පාදය කමා අටේ පාදය කමා 10 පාදය සහ 16 පාදය
යන පාද අතර ප්‍රධාන සංඛ්‍යා පාද පරිවර්තනයන් යන පාද අතර ප්‍රධාන සංඛ්‍යා පාද පරිවර්තනයන් මට කියන්න පුතේ කීයක් තියෙනවද? ප්‍රධාන සංඛ්‍යා පාද පරිවර්තනයන් කීයක් තියෙනවද? 4ක්. තව කියන්න. තව උත්සාහ කරන්න. රංජුල කියනවා 4යි කියලා. තව කියන්න පුතේ. දැන් අපි සංඛ්‍යා පාද 4ක් හඳුනගෙන තියෙනවා 2 8 10 සහ 16. මම අහන්නේ මේ සංඛ්‍යා පාද අතර නැත්නම් සංඛ්‍යා පාද වලින් නිරූපිත සංඛ්‍යා අතර පරිවර්තනයන් කීයක් තියෙනවද? ප්‍රධානව. අනන්තයක්. ඈ? අනන්තයක් නෑ බොහොම සරලයි. පුතේ සංඛ්‍යා පාද අතර පරිවර්තනයන්. කීයද පුතේ? 16. 16ක් තියෙනවා. කවුද? යසිත දේශාන් කියනවා 5යි කියලා. තව උත්සාහ කරන්න. හමේෂ් කියනවා 6යි කියලා. කොහොමද උත්සාහ කරන්න පුතේ? අපි මේ හඳුනගත්ත සංඛ්‍යා පාද 4ට අයත් සංඛ්‍යා අතර පරිවර්තනයන්. විකුණ් නෙත්මින කියලා කියනවා 12යි කියලා. මම අහන්නේ පුතේ ප්‍රධාන පරිවර්තනයන් කීයක් තියෙනවද? හරි. ගම්ලත් හංසිකද හංසිකාද දන්නේ නැහැ. සදසු මංගා කියනවා 5යි කියලා. පුතේ ප්‍රධාන පරිවර්තනයන් තියෙන්නේ 5යි. හරි. රයිට්. මං කිව්ව වාක්‍ය පුතේ අවසන් කරන්න පොඩ්ඩක්. කොහොමද කිව්වේ මං? කිව්වේ කියන්නේ කවුරු හරි? ඒ කතාරංගයේ ඡේදේ මං කොහොමද අවසන් කරේ? ප්‍රධාන සංඛ්‍යාපාද පරිවර්තනයන්. ඔව් පරිවර්තනයන් 5ක් ඇත. පහ ඉලක්කම දාලා යන්න 5ක් ඇත. ප්‍රධාන සංඛ්‍යාපාද පරිවර්තනයන් 5ක් ඇත. ප්‍රධානය තියෙන පුතේ 5යි ඈ. රයිට් දැන් අපි 1 8 එක ලියාගමු. ඉස්සෙල්ලා බලන්න බෝඩ් එක. කොහොමද එක 5ක් වෙන්නේ? ආගන්න. අපි රෝම ඉලක්කමෙන් ලියාගත්තොත් එහෙම එක පළවෙනි එක 10 පාදයේ සංඛ්‍යා වෙනත් 10 පාදයේ සංඛ්‍යා වෙනත් කිව්වම පුතේ මොනවද? 2 පාදය, 8 පාදය සහ 16. හරි? පාදවලට පරිවර්තනය හරිද? ඔන්න අපිට කතා කරන්න තියෙන එක ප්‍රධාන පරිවර්තනයක්. මොකක්ද ඒ? 10 පාදයෙන් නිරූපිත සංඛ්‍යා කොහොමද අපි වෙනත් පාදවලට පරිවර්තනය කරන්නේ? වෙනත් පාද කිව්වම පුතේ 2 පාදයට, 8 පාදයට සහ 16ට. ඔන්න එක ප්‍රධාන පරිවර්තන ආකාරයක්. ඊගාට දෙවෙනි එක ඕකේ අනිත් පැත්ත. මොකක්ද ඒ? වෙනත් පාදවල කිව්වහම මොකද්ද? 2 8 16 සංඛ්‍යා මොකේටද? 10 පාදයට පරිවර්තනය. ඔන්න පුතේ දෙවෙනි එක. හොඳට බලන්න. පළවෙනි එක මොකද්ද? 10 පාදයේ සංඛ්‍යා වෙනත් පාදවලට පරිවර්තනය. දෙවෙනි එක වෙනත් පාදවල සංඛ්‍යා 10 පාදයට පරිවර්තනය. දැන් ඔයාලට පේනවා පළවෙනි පරිවර්තනාකාර දෙක අපි ඉගෙනගෙන අවසන් වෙනකොට පුතේ 10 පාදයේ සංඛ්‍යා වෙනත් පාදවලට පරිවර්තනය කරන්නත් දන්නවා. වෙනත් පාදවල සංඛ්‍යා 10 පාදයට පරිවර්තනය කරන්නත් අපි දන්නවා. එතකොට පුතේ 10 පාදයට එක තියෙන සියලු පරිවර්තනයන් අවසන්. හරි? එයි 10 පාදයේ වෙනත් පාදවලටත් ගේන්න පුළුවන්. වෙනත් පාදවල ඒවා 10 පාදයට ගේන්නත් පුළුවන්.
10 පාදයට එක තියෙන සියලු පරිවර්තනයන් අවසන් නේ. ඊගාවට තුන්වෙනි එක දෙකේ පාදයේ සංඛ්‍යා. දෙකේ පාදයේ සංඛ්‍යා සහ අටේ පාදයේ සංඛ්‍යා. අතර පරිවර්තන. right. එතකොට තුන්වෙනි උදේ දෙකේ පාදයේ සංඛ්‍යා සහ අටේ පාදයේ සංඛ්‍යා අතර පරිවර්තන කියලා කියන්නේ කොහොමද දෙකේ පාදයේ සංඛ්‍යාවක් අටේ පාදයට ගේන්නේ සහ අටේ පාදයේ සංඛ්‍යාවක් කොහොමද දෙකේ පාදයට ගේන්නේ. හරි. එතකොට මේ තුන්වෙනි පරිවර්තන ආකාරය. හතරවෙනි එක දෙකේ පාදයේ සංඛ්‍යා සහ 16 පාදයේ සංඛ්‍යා. මේ හැම තැනකින්ම විභාගයට එනවා සංඛ්‍යා අතර පරිවර්තන. right. ඔන්න හතරවෙනි එක. එහෙනම් පුතේ කවුරු හරි මට කියන්න පස්වෙනි එක මොකද්ද? පස්වෙනි එක වෙන්න ඕනේ මොකද්ද? කිව්වොත් හොඳයි. පස්වෙනි පරිවර්තනේ අටේ පාදයෙන් 16 පාදය අතර ඔව් අටේ පාදයේ සංඛ්‍යා සහ 16 පාදයේ සංඛ්‍යා අතර බොහොම හොඳයි. අටේ පාදයේ සංඛ්‍යා සහ 16 පාදයේ සංඛ්‍යා අතර පරිවර්තන. alright. ඔන්නෝක තමයි උතේ ප්‍රධාන පරිවර්තන පහ කියලා අපි කියන්නේ. හරිද? දැන් පොඩ්ඩක් ඔයගොල්ලෝ කල්පනා කරන්න මේ ප්‍රධාන පරිවර්තන පහ තුල සියලු පරිවර්තන නැත්නම් මුළු පරිවර්තනයන් කීයක් තියෙනවද? හිතන්නද? දැන් ඔයගොල්ලන්ට පේනවා පළවෙනි පරිවර්තනයේ තියෙනවා 10 පාදයේ සංඛ්‍යා වෙනත් පාද වලට පරිවර්තනය කියලා. නැත්නම් පරිවර්තන කිව්වත් කමන්නේ නැහැ. මොකද කීපයක් තියෙන නිසා මට කියන්න පුතේ මෙතන පරිවර්තන කීයක් ආව වෙනවද? පළවෙනි ප්‍රධාන පරිවර්තනයේ ඇතුලේ අපිට පරිවර්තන කීයක් ඈ? කීයද? 10ක්? 12ක්. මං අහන්නේ පුතේ පළවෙනි එකේ. හොඳ 3යි නේ පුතේ ඇයි? ඒත් බලන්න හොඳ කල්පනා කරන්නකෝ. 10 පාදයේ සංඛ්‍යා වෙනත් පාද වලට පරිවර්තනය කරනවා කියන එකේ තේරුම 10 පාදයේ සංඛ්‍යාවක් කොහොමද දෙකේ පාදයට ගේන්නේ? 10 පාදයේ සංඛ්‍යාවක් කොහොමද අටේ පාදයට ගේන්නේ සහ 10 පාදයේ සංඛ්‍යාවක් කොහොමද 16 පාදයට ගේන්නේ? ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් වෙනත් පාද වලට කිව්වහම පුතේ වෙනත් පාද තුනයිනේ තියෙන තව ඉතුරු වෙලා. 2 8 සහ 16. එතකොට පරිවර්තන ඔක්කොම මෙතන කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙමනම් මෙතන පරිවර්තන කීයක් තියෙනවද? වෙනත් පාදවල සංඛ්‍යා 10 පාදයට කිව්වම කීයක් තියෙනවද? 3ක් සර්. ඔව් ඒත් තියෙන්නේ 3යි. ඇයි? ඔව් දෙකේ පාදයේ 10ට, අටේ පාදයේ 10ට, 16 පාදයේ 10ට. පළවෙනි එකෙන් කරන්නේ 10 පාදයේ 2ට, 10 පාදයේ 8ට සහ 10 පාදයේ 16ට. හරි? එතන මෙතනත් පරිවර්තන 3ක් තියෙනවා. මෙතන කීයක් තියෙනවද? දෙකේ පාදයේ සංඛ්‍යා සහ අටේ පාදයේ සංඛ්‍යා අතර පරිවර්තන කීයක් තියෙනවද? 2ක්. 2යි. ඔව් බොහොම හොඳයි. 2යි. මොනවද මේ 2? දෙකේ පාදයේ සංඛ්‍යාවක් කොහොමද අටේ පාදයේ සංඛ්‍යාවක් බවට පත් කරන්නේ සහ අටේ පාදයේ සංඛ්‍යාවක් කොහොමද දෙකේ පාදයේ සංඛ්‍යාවක් බවට පත් කරන්නේ. එතන පරිවර්තන තියෙනවා උතේ 2ක්. එහෙනම් හතරවෙනි එකේ? ඔව් ඒත් 2යි නේ. දෙකේ පාදයේ සංඛ්‍යාවක් කොහොමද 16 පාදයේ සංඛ්‍යාවක් බවට පත් කරන්නේ සහ 16 පාදයේ සංඛ්‍යාවක් කොහොමද දෙකේ පාදයේ සංඛ්‍යාවක් බවට පත් කරන්නේ? එතනත් 2යි. අවසාන එකේ? 2යි සර්. ඔව් ඒත් 2යි.
8 පාදයේ සංඛ්‍යාවක් කොහොමද 16 පාදයට ගේන්නේ සහ 16 පාද සංඛ්‍යාවක් කොහොමද 8 පාදයට ගේන්නේ? එතනත් දෙකයි. එතන ඔක්කොම පරිවර්තන කීයද? 12ක් තියෙනවා. නේ? ප්‍රධාන පරිවර්තන 5යි මුළු පරිවර්තන ආකාර 12ක් තියෙනවා. රයිට්. එහෙනම් ඔතන ඊතර රූල් පහේ මේ පහ ලියාගන්න. ඕයින අර සංඛ්‍යාවත් ඉස්සරහා දාගන්න කමන්නේ. දාගෙන අපි ප්‍රධාන මාතෘකාවට එමු. ඔය පරිවර්තන ආකාර පහ ලියාගන්න ඉස්සෙල්ලා. මේ වර්ණම් පුතේ කියන්න. හරි සර්. ඩෙලිවරයිද? පුතේ තව ලියන කෙනෙක් ඉන්නවද කවුරු හරි? නැහැනේ. හරි. එහෙමනම් දැන් අපි පළවෙනි ප්‍රධාන පරිවර්තනාකාරයට එමු. මම ටියුට් එකේ රෝම ඉලක්කමෙන් 1 කියලා දාලා ලියලා තිනවා 10 පාදයේ සංඛ්‍යාව වෙනත් පාදයකට නැත්නම් 2 8 16 පරිවර්තනය කියලා. ඒ කියන්නේ පළවෙනි ආකාරයට අදාළ මාතෘකාව මම ටියුට් එකේ ලියලා තියෙනවා ඈ. ඔයගොල්ලන්ට ලියන්න දෙයක් නැහැ. ටියුට් එකේ ගානට තියෙනවා. අර පොතේ ගණන් හදනකොට ලියන්න ඕනේ ඈ. රයිට්. ඉස්සෙල්ලා අපි බලමු ඔය ක්‍රියාකාරකම කොහොමද කරන්නේ. දැන් අපි දන්නවා ඒ ක්‍රියාකාරකම ඇතුලේ අවස්ථා තුනක් තියෙනවනේ. නේද? 10 පාදයේ සංඛ්‍යාව වෙනත් පාදයට පරිවර්තනය කියලා කියන එක ඇතුලේ අවස්ථා තුනක් තියෙනවා. මොකද 10 පාදයේ 2 පාදයට 10 පාදයේ 8 පාදයට සහ 10 පාදයේ 16 පාදයට කියන එක. හරි. රයිට්. බලන්න ඒක ඇතුලේ පළවෙනි අනුමාතෘකාව මම දීලා තිනවා දශමක සංඛ්‍යා ද්විමය බවට පෙරළමු. දශමක කියන්නේ 10 පාදය, ද්විමය කියන්නේ 2 පාදය. හරි. ඒ කියන්නේ මේ පරිවර්තන තුනෙන් පළවෙනි එක. මොකද ඒක කියලා තියෙන්නේ හරිම සරලයි. මම ස්ටෙප් බයි ස්ටෙප් දාලා දින පුතේ පියවර විදිහට. දී ඇති දශමක සංඛ්‍යාව දෙකෙන් බෙදන්න. දී ඇති දශමක සංඛ්‍යාව දෙකෙන් බෙදන්න. ඉතිරියක් වේ නම් එයද නැවතත් දෙකෙන් බෙදන්න. රයිට්? ලබ්ධිය ශූන්‍ය වනතුරු දෙකෙන් බෙදන්න. මේ අවසානයේ උත්තරේ බිඳුව වෙනකම්ම දෙකෙන් බෙදන්නලු. ලැබී ඇති ඉතිරි අගයන් අග සිට මුලට පෙළ ගස්වන්න. ඒකට අදාළ සාම්පල් එකක් මම දකුණු පැත්තේ දීලා තිනවා කොටුවක් ඇතුලේ. 10 පාදයෙන් 27 කියන සංඛ්‍යාව ද්විමය බවට පරිවර්තනය කිරීම කියලා. අපි මේ උදාහරණයක් හදාගමුකෝ පුතේ. බෝඩ් එකේ වෙන ගානක්. හරි? අපි හිතමුකෝ දැන් මේකේ එක තියෙන්නේ මොකද්ද?
එක 10 පාදයේ සංඛ්‍යා අපි ඔන්න මේකම ලියමුකෝ. තියෙන විදිහටම ලියමුකෝ. දශමය සංඛ්‍යා ද්විමය බවට පෙරළමු. ඔන්න පළවෙනි මාතෘකාව. හරි. බලන්න පුතේ අපි සංඛ්‍යාවක් ගමු උදාහරණයක් මෙහෙම. මම ටිකක් මේ පැත්තට ගන්නම්. ගණන් හදන්න ලේසි වෙන්න. හරි. අපි හිතමු පුතේ 55 කියන 10 පාද නැත්නම් 57 කියන 10 පාද සංඛ්‍යාව කියලා හිතන්නකෝ. 57 කියන 10 පාදයේ සංඛ්‍යාව දෙකේ පාදයට ගේන්න මොකද අපි කරන්න ඕනේ? ඔව් 57 කියන සංඛ්‍යාව අරගෙන මේක බෙදනවා පුතේ ඉස්සෙල්ලාම දෙකේ. බෙදනකොට මේ පැත්තට බෙදන්නේ. දීර්ඝ බෙදීම විදිහට නෙමෙයි. එතකොට 5ට දෙකේවා කීයද? 2යි. 5ට දෙකේවා 2යි එකක් ඉතුරුයි. ඒක මෙතෙන්ට ගියාම පුතේ 17යි. 17ට දෙකේවා 8යි. 16යි. 17ට දෙකේවා 8යි 16යි එකක් ඉතුරුයි. අන්න ඒක පුතේ අපි ඉරිකැලක් ගහලා ඉස්සරහින් එකක් ඉතුරුයි කියලා දානවා. ඊට පස්සේ මේ ලබ්ධිය නැත්තම් මේ ආපු උත්තරේ නැවත දෙකෙන් බෙදෙනවා. එතකොට අපි දන්නවා 2ට දෙකේවා 1යි 8ට දෙකේවා 4යි. ඒ කියන්නේ පුතේ 28 දෙකෙන් බෙදුවම 14යිනේ. ඉතිරි බිඳුවයි. ඉතිරි නැත්තම් බිඳුවයි කියලා ඉදිරියෙන් දාන්න ඕනේ ඈ. ඊට පස්සේ මේක බෙදනවා ආයි දෙකෙන්. 14ට දෙකේවා 7යි. ඉතිරි නෑ. ආයිත් මේක දෙකෙන් බෙදුවාම 7ට දෙකේවා 3යි. ඉතිරි 1යි. ආයිත් මේක දෙකෙන් බෙදුවාම 3ට දෙකේවා 1යි. ඉතිරි 1යි. සහ ඊගාට පුතේ ආපහු මේක දෙකෙන් බෙදනවා. 1ට දෙකේවා නැත. එහෙනම් බිඳුව දානවා. ඉතිරි 1ක්. හරි නේද? 57ට දෙකේවා 28යි. දෙවරක් 28 කියන්නේ 56යි. ඉතිරි 1ක්. 28ට දෙකේවා 14යි. ඉතිරි බිඳුවයි. 14ට දෙකේවා 7යි. ඉතිරි බිඳුවයි. 7ට දෙකේවා 3යි. ඉතිරි 1යි. 3ට දෙකේවා 1යි. ඉතිරි 1යි. 1ට දෙකේවා නැහැ. ඉතිරි 1ක්. ඊට පස්සේ මේ තියෙන්නේ ලැබිච්ච ඉතිරි අගයන් මෙන්න මේ ටික අග සිට මුලට මෙන්න මෙහෙම. අග සිට මුලට පෙළ ගස්සනවා. එහෙනම් උත්තරේ සමානයි කීයද? 1යි 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 බිඳුවයි බිඳුවයි 1. මොකද්ද පාදය? දෙකේ පාදය. දැන් කාරණේ පැහැදිලිද? ඔන්න 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවන විදිය. හරි 10 පාද සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවන්න කොහොමද? අදාළ 10 පාදයේ සංඛ්‍යාව දෙකෙන් බෙදනවා. දිගටම අවසාන උත්තරේ බිඳුව දක්වා එනකම්. හරිද? right. එතකොට දැන් ඒක හරි. දැන් කොහොමද 10 පාදයේ දශම අගයක් දෙකේ පාදයට ගේන්නේ? විකම් ප්‍රශ්නයක් තියෙනවද මොකද? දැන් අපි මේ කරේ පුතේ මොකද්ද? 10 පාදයේ පූර්ණ සංඛ්‍යාවක් දෙකේ පාදයට ගේන හැටි. 10 පාදයේ පූර්ණ සංඛ්‍යාවක් දෙකේ පාදයට ගේන්න මොකද කරන්න තියෙන්නේ? දෙකෙන් බෙදාගෙන යනවා. හරි? ලැබෙන ඉතිරි අගයන් ඉදිරියෙන් පෙළ ගස්සලා යට සිට උඩට ලියනවා. එතන උත්තරේ එනවා. ඔය තියෙන්නේ 10 පාදයේ පූර්ණ සංඛ්‍යාවක්. මම අහන්නේ 10 පාදයේ දශම අගයක් කොහොමද ගේන්නේ? right? ටියුට් එක පෙළන්න පුතේ ඊගා පිටුවට. ඊගා පිටුවේ මැද තියෙන මාතෘකාවක් බලන්න. දශම නැත්තම් භාග සංඛ්‍යා වෙනත් පාදයකට ඒ කියන්නේ 2 8 16 පරිවර්තනය. පටලව ගන්න එපා ඈ. දැන් කොහොමද අපි 10 පාදයේ දශම අගයක් වෙනත් මේ වෙනත් පාදයකට ගේන්නේ. එතකොට කියනවා 1 භාග සංඛ්‍යා ද්විමේ බවට. ඒ කියන්නේ 10 පාදයේ භාග සංඛ්‍යාව ද්විමේ. මොකද කරන්න තියෙන්නේ? දී ඇති දශමක සංඛ්‍යාව දෙකෙන් වැඩි කරන්න. හොඳට බලා ගන්න පුතේ. දශමාගයක්
දෙකේ පාදයට ගේනවා නම් දෙකෙන් වැඩි කරන්න කියලා කියන්නේ. දැන් 10 පාදයේ පූර්ණාගයක් පූර්ණ සංඛ්‍යාවක් දෙකේ පාදයට ගේන්න දෙකෙන් බෙදන්න ඕනේ. ඒ වගේම පුතේ 10 පාදයේ දශමගයක් නැත්නම් භාග සංඛ්‍යාවක් දෙකේ පාදයට ගේන්න නම් දෙකෙන් වැඩි කරන්නලු. මොකද කියන්නේ? දී ඇති දශමක සංඛ්‍යාව දෙකෙන් වැඩි කරන්න දශමක කොටස බිඳුවක් වනතුරු දෙකෙන් වැඩි කරන්න දශම තිතට ඉදිරියෙන් නැති අගය මුල සිට අගට ලියන්න. හරිද? එතකොට මම කළා පෙන්නන්නම්. බලන්න උදාහරණයක් දීලා තියෙනවා ටියුට් එකේ 0.3 1 2 5 කියන 10 පාදයේ අගය. දැන් ඔයාලට පේනවා මේක 10 පාදයේ අගයක්. මෙතන තියෙනවා දශම තිත පූර්ණ සංඛ්‍යා නැහැ. හරි? දශම අග විතරයි තියෙන්නේ. ඒතර මේක පුතේ අර මම ටියුට් එකේ පෙන්නලා තියෙන ආකාරයේ ව්‍යුහයකට අපි දාගන්න ඕනේ. හරි? එතකොට මේ දශමගය අපි ගන්නවා මෙන්න මෙහෙම. 3යි 1යි 2යි 5 දශම. අරගෙන හරි මේක පුතේ වැඩි කරනවා දෙකකින්. හොඳට බලාගන්න. සාමාන්‍ය පෙළදී මේක නෑ මේක උසස් පෙළදී නේ එකක් ඈ. සාමාන්‍ය පෙළ ICT පුතේ මේක තියෙනවා. පූර්ණ සංඛ්‍යාවක් දෙකේ පාද හරවන්න තිබුණා. හැබැයි දශම සංඛ්‍යාවක් දෙකේ පාද හරවන්න සාමාන්‍ය පෙළදී තිබුණේ නෑ. එතකොට අදාළ මේ දශම සංඛ්‍යාව මොකක්ද අපි කරන්නේ? දෙකෙන් වැඩි කරනවා. හොඳට බලන්න. දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි අර 1යි 5යි. දෙවරක් 1 2යි. දෙවරක් 3 6යි. එහෙනම් 3යි 1යි 2යි 5 දෙකෙන් වැඩි කරපුවාම 6යි 2යි 5යි බිඳුව කියලා එනවා. හොඳට බලන්න දැන් ඈ. එතන පුතේ 3 වරක් 2 6යි ඉන්නේ දැන් මේ පැත්තෙන් මේ පැත්තට එන්න දෙයක් නැහැනේ. අන්න ඒකට වෙලාවට අපි මෙතනට බිඳුව දානවා. මේ සංඛ්‍යාව දෙකෙන් වැඩි කරපුවාම මේක තමයි එන උත්තරේ. එතකොට මේ උත්තරේ හැදෙනකොට පුතේ අවසානයේ දෙවරක් 3 6යි කියලා නෙන්නේ. නේ? එතකොට මේ පැත්තෙන් මේ පැත්තට එන්න සංඛ්‍යාවක් නැහැ. හරි උදාහරණ ගන්න මෙතන තිබුණා නම් 7 දෙවරක් 7 14යි. එහෙනම් මෙතෙන්ට 14න් 4 දාලා එක ගේනවා ඉස්සරහට. නමුත් දැන් තියෙන පුතේ 3නේ. දෙක 3ෙන් වැඩි කරපුවාම 6යි. මෙහෙට එන්න අගයක් නැහැ. නැත්තම් බිඳුව දානවා. ඊට පස්සේ මේක ආපහු දෙකෙන් වැඩි කරනවා. දෙවරක් බිඳුව බිඳුවයි. දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. අන්න බලන්න. දෙවරක් 6 12න් 2 එකක් ඉතුරුයි. අන්න එක ඉස්සරහට ගෙනියනවා. හරි? ඊට පස්සේ නැවත මේක දෙකෙන් වැඩි කරනවා. දෙවරක් බිඳුව බිඳුවයි. දෙවරක් බිඳුව බිඳුවයි. දෙවරක් 5 10න් බිඳුව. දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. මෙතන දශම තිත එනවා. මෙතනින් මේ පැත්තට අගයක් එන්නේ නැහැ. එහෙනම් මේකට බිඳුව දානවා. right දැන් මේක වැඩි කරනවා ආපහු දෙකෙන්. දෙවරක් බිඳුවයි බිඳුවයි බිඳුවයි. දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතුරුයි. ඔන්න ඔයගලට පේනවා අවසානයේ මෙතන උත්තරේ පුතේ බිඳු ටිකක් ඇවිල්ලා තියෙනවා. ඔතනින් ගාන හදන එක නවත්තනවා. හරි? දැන් ඔයගලන්ට පේනවා මේ ඉතිරි අගයන් ටිකක් තියෙනවා. අන්නේ අගයන් මුල සිට අගට පෙළ ගස්සනවා. පූර්ණ සංඛ්‍යාවකදී බෙදලා අග සිට මුලට පෙළ ගස්වන්නේ දශම වලදී වැඩි කරලා මුල සිට අගට පෙළ ගස්සන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? 0.1 0.1. මේක සමානයි 0.1 point ඒ බිඳුවට මේ බිඳුව 0.1 0.1 දෙකේ වාරයි. තේරුණාද නැද්ද? නැවත පැහැදිලි කළ යුතුද? මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවලා මේ තියෙන්නේ දශම සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවලා. ගණන් හදනකොට මේ දෙක මික්ස් කරලා ඉන්නේ පුතේ පූර්ණයි දශමයි එකට. උදාහරණයක් ගත්තොත් 65.75. 65.75 දෙකේ පාදයට හරවන්න කිව්වොත් අපිට පුළුවන් වෙන්න ඕනේ. එකපාර බෑ. 67 වෙනම හරවන්න ඕනි නේ. 0.75 වෙනම හරවන්න ඕනි. ඊට පස්සේ එකට සම්බන්ධ කරලා ලියන්න ඕනි. කතා කරන්න. පැහැදිලිද?
හරි. දැන් එහෙනම් පුතේ ටියුට් එකේ මෙන්න මේක සම්පූර්ණ කරගන්න හරියට මම ඒකට වගුවක් දීලා තිනවා. ඒ වගුව පටලවා ගන්න තු ලියා ගන්න. මේ කොටු ගහලා වෙන් කරලා තිනවා මැද කොටුවේ මේක දාගන්න. කොටු තියෙනවා 1 2 3 4 5 5යි නෙන්නේ 1 2 3 4 5යි ගන්න ලස්සනට ලියා ගන්න. ටියුට් එකේ 9 වෙනි පිටුවේ මේ අභ්‍යාසය තියෙනවා. 9 වෙනි පිටුවේ මේ අභ්‍යාසය තියෙනවා. ඒ අභ්‍යාසය හදන්න පුළුවන් වෙන්න මම හිස් කොටු දාලා දෙන්නේ. ඒක සම්පූර්ණ කරන්න. ඔන්න 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට ගේන විදිය. පූර්ණ කොටස බෙදීමේ දශම කොටස වැඩි කිරීම. නිශ්ශබ්ද ඉන්න පහුතේ කාට හරි තේරුම් නැත්තම් කියන්න මම ආපහු ඒක කතා කරනවා. එකේ බලවලින් දක්වන්න පුළුවන් සර්. ඒ කියන්නේ පුතේ එකේ බලවලින් දක්වන්න මොකද්ද දෙකේ බල වලින් දක්වන්න ඕනි? දෙකේ බිංදුව දෙකේ මේ සංඛ්‍යා මොන සංඛ්‍යාවද? මේ එකේ 1 බිංදුවයි බිංදුවයි 1 කියලා තියෙන්නේ. දෙකේ බිංදුවෙන් දාලා 10 පාදයට හරවන්න පුළුවන්. ඔව් ඒක 10 පාද හරවනකොට එහෙම තමයි කරන්නේ. ඔව් ඒක පුතේ අපි දැන් ඉස්සරහදී කතා කරනවා. මේ තියෙන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවලානේ. ඔයා ඔය මට මතක් කරන්න කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාව 10 පාදයට හරවනකොට කොහොමද කරන්නේ කියලා. එහෙම ඒතකොට කරන්නේ සංඛ්‍යාවේ ස්ථානියගේ අරගෙන තමයි. ඔයා කියන ක්‍රමේ හරි. ජනනි කියනවා සිග්නල් නැහැ කියලා රෙකෝඩ් එක දාන්න පුතේ. රෙකෝඩ් එක අපි දවස් කිහිපයක් ඉස්සරහට ගෙනියමු. ලියලි වරද? පුතේ ලියන්නේ නැහැ කවුරු හරි ඉන්නවද? ඉවරයි නෑ සර් ඉවරයි. තාම නැද්ද? මේක ලියන්න දෙයක් නැහැ. මේ සාම්පල්යක් මං හැදුවේ. මේක ලියන්න ඕනේ. ටියුටේ ලියන්න ඕනේ එකයි. හරි. දැන් ඔයගොල්ලෝ ගන්න මං ගිය සුමානෙත් කිව්වා ඔයගලන්ට ගණන් හදන්න පොතක් ගන්න කියලා. නේ? ඒක වඩා හොඳයි කිව්වා පිටු 160ක CR පොතක් වගේ එකක් තියෙනවා නම්. හරි? හරිද? එතකොට මේ ඒක පුතේ ඔයගලන්ට දිගටම ICT වලට පාවිච්චි කරන්න පුළුවන් ඈ. හරි. එහෙනම් ඒ පොත අරගෙන පළවෙනි පිටුවේ මාතෘකාව දාගන්න ප්‍රධාන මාතෘකාව සංඛ්‍යා පාද අතර පරිවර්තන. සංඛ්‍යා පාද අතර පරිවර්තන ප්‍රධාන මාතෘකාව. පිටු 160 කන්ට්‍රෝල් එකක්ද? ඔය ඒක පුතේ ඔයගලන්ට කැමති එක ප්‍රශ්නයක් නැහැ. කන්ට්‍රෝල් නම් වඩා හොඳයි. ඒක තන්රෝල් උනත් කමක් නැහැ. ඉතින් ගණන් හදන්න දැන් ඉතින් උසස් පෙළ ළමයි නේ. කොටුවකම ඉලක්කම ලියන්න ඕනි කියලා නැහැ නේද? කන්ට්‍රෝල් නම් පුතේ පිරිමැහෙනවා හොඳයි. මොකද මම මේ කියන්නේ ගණන් හදන්න විතරක් නෙමෙයි ඉස්සරහට අපිට ගොඩක් වැඩ තියෙනවා. විවිධ පාඩම් වලට අදාළව ඒ ඔක්කොම ලියන්න ඕගලන්ට එක පොතක් ඇති. පොත් ගොඩාක් ඕනේ නැහැ. හරි ICT කියන විෂය තියෙන පුතේ වාසිය ඔන්න ඕක ඈ. ඒක තේරුම් ගන්න. හරි? ඒ කියන්නේ අඩු විෂය කරුණු ප්‍රමාණයක් තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි? දැන් අපි උදාහරණයක් ගත්තොත් එමු තාක්ෂණ වේදයේ වගේ විෂය ධාරාවක් කරන දරුවෝ ගත්තොත් හරි? තාක්ෂණ වේදයේ පුතේ SFT වල පාඩම් තියෙනවා 25ක්. SFT කියලා කියන්නේ Science for Technology පාඩම් 25ක් තියෙනවා. ඒතර මේ පාඩම් 25 සමහර පාඩම් ඉතාම දීර්ඝයි. හරි? ඊගාට ඉංජිනේරින් ටෙක්නොලොජි ET ගත්තත් එහෙමයි BST ගත්තොත් කොහොමද පුතේ නෝට් තියෙනවා සෑහෙන ලියන්න. හරි ඒ මං අතරේ තාක්ෂණ වේද. ඊගාට අපි තුන් මැත්ස් එක ICT කරන කෙනෙක් නම් එයාට කම්බයින් සහ ෆිසික්ස් විශේෂයෙන් ෆිසික්ස් ගත්තොත් සෑහෙන ලියන්න තියෙනවා සෑහෙන වැඩ ටිකක් තියෙනවා. ඊගාට ඒ වගේ තමයි පුතේ කොමර්ස් ගත්තාම නේ සමහර අය ඉකෝන් අතහැරලා ICT කරනවා ඇති. සමහර අය BS අතහැරලා ICT කරනවා ඇති. හරි? සමහර අය ඉකෝන් අතහැරලා ICT කරනවා. සමහර අය
BS අතහැරලා ICT කරනවා. ඒක ඉතින් ඒ දරුවන්ගේ කැමැත්ත. මට නම් ඉතින් ඒකේ කියන්න තියෙන්නේ මෙහෙමයි දැන්. කොමර්ස් කරන එක්කෙනෙක් ඉන්නවා නම් අනාගතයේ ICT ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බලාගෙන එයා ඉකෝන් අතරින් එක හොඳයි. මොකද ඉකෝන් ටිකක් අමාරු විෂයක් නේ. හරි BS කරන එක හොඳයි ඉකෝන් අතහැරලා. මොකද BS ලේසි. හරි ICT ෆීල්ඩ් එකට එනකොට පුතේ BS වත් ඉකෝන් වත් දෙකම ඕනේ නැහැ. හැබැයි ඉතින් උසස් වලදී කරන්න වෙනවනේ ඒක. ඒ හින්දා තමන්ට ලේසි විෂයක් අරගෙන ඉස්සරහට යන එක තමයි. ඒ කියන්නේ පුතේ අපි තෝරන්න ඕනේ ටෙක්නික්ස්. හරි විෂය ලේසි වෙන්නත් ඕනේ Z එක වැඩි වෙන්නත් ඕනේ. හරි ඒක විශේෂ කාරණයක් ඈ. රයිට් එතකොට මම කිව්වේ BS තෝරගත්තත් ඉකෝන් තෝරගත්තත් ලොකු විෂය පතයක් තියෙනවා. හරි තේරෙන්නේ මොකද්ද accounting කොහොමද කරන්න එපා පුතේ නැත්නම් කොමර්ස් කරලා තේරුම් නැහැ නේ කවුද අහනවා යසිත සර්මන් මැත්ස් කරන්නේ එතකොට අපිට Z ස්කෝර් එක හදනවා ඔව් පුතේ ඔව් Z එක හැදෙනවා හරි මැත්ස් එක ICT කරා කියලා Z එක හැදෙන්නේ නැත්තේ නෑ Z එක හැදෙනවා Z එක හැදෙනවා එතකොට මැත්ස් වලට ICT කරන දරුවෝ පුතේ හරි විශේෂයි මොකද හේතුව ඒගොල්ලන්ට යන්න තියෙන පාඨමාලා බොහොමයක් තියෙනවා ඒ පාඨමාලා වලට කොමර්ස් කරන අයට ආර්ට් කරන අයට ටෙක් කරන අයට එන්න බෑ හරි ඒක අපි ඉස්සරහට පොඩ කතා කරමු වෙලා යනවා දැන් මෙහෙම කතා කරන්න ගියාම හරි මම ඔයගලන්ට කිව්වේ කියාගෙන ආවේ ICT කියන විෂයේ තියෙන වාසිදායක තත්ත්වයක් හරි සයිකෝන් ගොඩක් අමාරු දෙක නම් පුතේ ඉතින් මෙහෙමයි ඕගොල්ලෝ මත තමයි තීරණය වෙන්නේ මම දැන් දැක්කා chat message එකක් එක්කෙනෙක් දාලා දුන්නා මට නම් ඉකෝන් ලේසි කියලා. හරි. කවුද රෑන්ක් එකක් එන්නේ නැද්ද? මැත්ස් එක කරනකොට නෑ පුතේ. හරි. මැත්ස් එක ICT කරනවා නම් අහගන්න මැත්ස් එක ICT කරනවා නම් ඒගොල්ලන්ට පුතේ 2018 අවුරුද්ද වෙනකන් රෑන්ක් එක ආවා. ඒක තමයි පුතේ ලංකාවේ තියෙන විකාරය කියලා කියන්නේ. හරි. හරි ලංකාවේ තියෙන විකාරේ 2011 ඉඳන් 2018 දක්වා රෑන්ක් එක දෙන්න පුළුවන් නම් ඉතින් පස්සේ රෑන්ක් එක දෙන්න බැරි කමක් නැහැ ඊට පස්සේ රෑන්ක් එක දෙන එක නැවතුවා. හැබැයි රෑන්ක් එක දෙන එක නැවතුවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට සෙඩ් එක ප්‍රමාණවත් සෙඩ් එක තියෙනවා නම් පුතේ පාඨමාලාවට යන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. ඒක පුතේ විශේෂත්වයක් නැහැ. හරි. එතකොට ළමයාට රෑන්ක් එක නැති වුණාට තමන්ගේ තත්ත්වය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් සෙඩ් එකේ. ඒක ළමයාට තේරුම් ගන්න බැරි වුණාට අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකට අපි පැහැදිලි කරලා දෙනවා. ඔයා ඉන්නේ මේ තත්ත්වේ. ඔයාට මේ පාඨමාලාවට යන්න පුළුවන් කියලා. මම කෙටියෙන් කිව්වොත් මෙහෙම කියන්නම් මෙතෙන්ට සීමා කරන්න නෙමෙයි මම කියන්නේ. දැන් මේ වෙලාවේ මේ ක්ලාස් එකට සම්බන්ධව ඉන්නවා මැත්ස් එක්ක ICT කරන අය. හරි. ඒතර පුතේ ඔයගොල්ලන්ට මොනවද කම්බයින් මැත්ස් සහ ෆිසික්ස් කියන සබ්ජෙක්ට්ස් දෙකට C දෙකක් ගත්තොත් C2 S2 උනත් සමහර විට ඇති වෙනවා. නමුත් ඒක එච්චර හොඳ නැති හින්දා C2 අරගත්තොත් අනිවාර්යෙන් ගොඩ යනවා. C2යි ගන්න ඕනේ පුතේ. ICT කොහොමත් ඔයගොල්ලන්ට B1 හෝ A1 ගන්න පුළුවන්. මැත්ස් එක ICT කරන කෙනෙකුට අනිවාර්යෙන්ම ICT වලට B1 හෝ A1 අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට හේතුව තමයි මැත්ස් වගේ විෂය ධාරාවක් ඇතුලේ පුතේ හැදෙනවා තර්කානුකූල තත්වයක්. ඒ තර්කානුකූල තත්වය මත ළමයාට අතෙන්ට එන්න හරි ලේසි. හරි එතකොට B1යි C2ක් නැත්නම් A1යි C2ක් නම් වෙලක් නැහැ අවුලක් නැහැ පුතේ ටක් ගාලා ගොඩ ගිය හැකි. කිසි අවුලක් නැහැ. හැබැයි කොමර්ස් කරන අය එහෙම හිතන්න එපා ඈ. කොමර්ස් එක ICT, ආර්ට්ස් එක ICT දැන් මේ වෙනකොට ටෙක් වලටත් ලොකු තරගයක් තියෙනවා. ටෙක් එක ICT අය කවදාවත් හිතන්න එපා පුතේ C අරගෙන කැම්පස් යන්න ඈ. ලේසියෙන් යන්න හම්බෙන්නේ නැහැ. හරි ඒ නිසා ඔයගලන්ට එතනදී අඩුම ගානේ B2ක්වත් ගන්න වෙනවා. අඩුම B2ක්වත් ගන්න වෙනවා. හරි මම කියන්නේ ICT නොවන අනිත් විෂයන් දෙකට. හැබැයි මැත්ස් වලට chance එකක් තියෙනවා. C2ක් ගත්තත් ගොඩ යන්න පුළුවන්. හරි? රයිට්. ඔයගොල්ලෝ මොන විෂය ධාරාවෙන් උසස් පෙළ කරත් පුතේ try කරන්න ICT වලට ඒකක් ගන්න. ICT වලට ඒකක් ගත්තොත් අනිත් විෂයන් වලට BC තිබුණත් කැම්පස් යන්න තියෙන chance එක වැඩි. මොකද මේකේ Z එක වැඩි හින්දා. හරි. ඇති. අපි ප්‍රධාන මාතෘකාව පුතේ සංඛ්‍යා පද්ධති අතර නැත්නම් පාද අතර පරිවර්තනය. හරි. ඒ යටතේ පුතේ පළවෙනි ප්‍රධාන මාතෘකාව ලියා ගන්න. 1 10 පාදයේ සංඛ්‍යා වෙනත් මේ විදිහටම ලියා ගන්න.
මේ විදිහටම ලියා ගන්න. මේක ඕනේ නැහැ. සර් මාතෘකාව මොකක්ද? සංඛ්‍යා පාද අතර පරිවර්තනය නැත්නම් සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය. ප්‍රධාන මාතෘකාව. පොතේ ගණන් හදන පොතේ සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය නැත්නම් සංඛ්‍යා පාද අතර පරිවර්තනය කියලා ලියලා ප්‍රධාන මාතෘකාව ඒ යටතේ මාතෘකාව විදිහට ලියා ගන්න එක මේක. හරි? එක මේක කියලා ලියලා ඒ යටතේ අනුමාතෘකාව ලියා ගන්න මේ ආයි එක කියලා මේක. මේ විදිහට එන්නේ එතකොට මේක ප්‍රධාන මාතෘකාව ඒක ඇතුලේ මේක මාතෘකාව ඒක ඇතුලේ මේක හරිනේ හරි දැන් එහෙනම් අපිට තියෙන්නේ පළවෙනි කොටසට අදාළව 10 පාදයේ සංඛ්‍යාව වෙනත් පාද වලට ගේන්න ඒ ගේන එක ඇතුලේ පළවෙනි එක 10 පාද සංඛ්‍යාව මුලින්ම අපි පරිවර්තනය කරන්නේ දෙකේ පාදයට දැන් එතකොට දෙකේ පාදයේ පූර්ණ සංඛ්‍යාවක් සහ දෙකේ පාදයේ දශම සංඛ්‍යාවක් කොහොමද අපි 10 පාදයේ 10 පාදයේ පූර්ණ සංඛ්‍යාවක් සහ 10 පාදයේ දශම සංඛ්‍යාවක් කොහොමද අපි දෙකේ පාදයට පරිවර්තනය කරන්නේ කියන එක දන්න ඕනේ. ලියන්න එහෙනම් මේ යට පොඩි නෝට් එකක්. තව ලකුණක් දාලා ලියන්න පුතේ. 10 පාදයෙන් පවතින පොඩි නෝට් එකක් ලියන්න මේ මාතෘකාව ඇතුලේ. 10 පාදයෙන් පවතින පූර්ණ සංඛ්‍යාවක් 10 පාදයෙන් පවතින පූර්ණ සංඛ්‍යාවක් දෙකේ පාදයට පරිවර්තනය කිරීමේදී 10 පාදයෙන් පවතින පූර්ණ සංඛ්‍යාවක් දෙකේ පාදයට පරිවර්තනය කිරීමේදී දෙකේ පාදයට පරිවර්තනය කිරීමේදී බෙදීමේ ක්‍රමය අනුගමනය කරන අතර බෙදීමේ ක්‍රමය අනුගමනය කරන අතර බෙදීමේ ක්‍රමය අනුගමනය කරන අතර කමා 10 පාදයේ කමා දාලා පුතේ අලුත් පේජ් එක කමා දාලා අලුත් පේජ් එක 10 පාදයේ භාග සංඛ්‍යාවක් නැත්නම් 10 පාදයේ දශම සංඛ්‍යාවක් 10 පාදයේ දශම සංඛ්‍යාවක් දෙකේ පාදයට පරිවර්තනය කිරීමේදී 10 පාදයේ දශම සංඛ්‍යාවක් දෙකේ පාදයට පරිවර්තනය කිරීමේදී වැඩි කිරීමේ ක්‍රමය අනුගමනය කරයි. වැඩි කිරීමේ ක්‍රමය අනුගමනය කරයි. වැඩි කිරීමේ ක්‍රමය අනුගමනය කරයි. right. එහෙනම් දැන් තියෙන පුතේ අපිට ගණන් හදන්න ඈ. right. අභ්‍යාසයේ පළවෙනි ගාන මම ගන්නවා. පළවෙනි ගාන අපි හිතමු 27.5 කියන 10 පාදයේ සංඛ්‍යාව පරිවර්තනය කරන්න දෙකේ පාදයට. දෙවෙනි එක 40.25 කියන 10 පාදයේ සංඛ්‍යාව පරිවර්තනය කරන්න දෙකේ පාදයට. තුන්වෙනි එක 85.75 කියන සංඛ්‍යාව පරිවර්තනය කරන්න දෙකේ පාදයට. ටක් ගාලා හදන්න බාන්නද? ඒ ගණන් තුන පරිවර්තනය කරන්න පුතේ.
පළවෙනි එක 27.5, දෙවෙනි එක 40.25, තුන්වෙනි එක 85.75. එතකොට මේකේ 27 පරිවර්තනය කරන්න ඕනි බෙදීමේ ක්‍රමයෙන්, 0.5 පරිවර්තනය කරන්න ඕනි වැඩි කිරීමේ ක්‍රමයෙන්. ඊට පස්සේ පුතේ මේ දෙකේ උත්තර දෙක එකට සම්බන්ධ කරලා සම්පූර්ණ උත්තරේ ලියන්න ඕනි. හරි? right. ඉක්මනට කරන්න බලන්න. right. එතකොට බලන්න. එතකොට 10 පාදයේ සංඛ්‍යා 16 පාදයට හැරවීමට අදාළව ඔන්න පළවෙනි ගාන තියෙනවා. මෙන්න දෙවෙනි ගාන තියෙනවා. මෙන්න තුන්වෙනි ගාන තියෙනවා. එතකොට දැන් අපි කතා කරන් ආපු විදිහට පුතේ 10 පාදයේ සංඛ්‍යාවක් වෙනත් පාදයකට හරවනකොට දැන් අපි කතා කරගෙන ආව මොකද්ද? පූර්ණ කොටස හැම වෙලෙම පරිවර්තනය කරන්නේ බෙදීමේ ක්‍රමයෙන්, දශම කොටස හැම වෙලෙම පරිවර්තනය කරන්නේ වැඩි කිරීමේ ක්‍රමයෙන්. ඒ අනුව 137.5 කියන 10 පාදයේ සංඛ්‍යාව 16ට පරිවර්තනය කරනකොට මුලින්ම 137 කියන සංඛ්‍යාව 16න් බෙදලා ලැබෙන ඉතිරිය අග සිට මුලට පෙළගස්සලා පූර්ණ කොටස පරිවර්තනය කරා. ඊගාට 0.5 කියන සංඛ්‍යාව 16 පාදයට පරිවර්තනය කිරීමේදී 0.5 16න් වැඩි කරලා මේ එන පිළිතුර මුල සිට අගට පෙළගස්සලා දශම කොටස පරිවර්තනය කරා. එතකොට මේ තියෙන පූර්ණ කොටස පරිවර්තනය කරන ආකාරය, මේ තියෙන දශම කොටස පරිවර්තනය කරන ආකාරය. ඒ අනුව මෙතනත් මේ ගානත් ඒ විදිහට මිස්දලා තියෙනවා, මේ ගානත් ඒ විදිහට මිස්දලා තියෙනවා. දැන් එතකොට අපි දෙකේ පාදයේ 10 පාදයේ සංඛ්‍යා දෙකේ පාදයට පරිවර්තනය කරන ආකාරයත් ඒ විදිහට කතා කරා. ඒ වගේම මොකද්ද 10 පාද සංඛ්‍යා 8 පාදයට පරිවර්තනය කරන්නත් අපි කතා කරා නේ. සහ ඊගාට මේ තුන්වෙනි පරිවර්තනයේ විදිහට 10 පාදයේ සංඛ්‍යා 16 පාදයට පරිවර්තනය කිරීමත් අපි දැන් කතා කරලා අවසන් කරලා තිනවා. ඔයගොල්ලෝ ගෙදර වැඩට ඉස්සලා පරිවර්තන දෙකේ වගේම ගෙදර වැඩට ලියා ගන්න වෙන්නේ. හරි? මේ සංඛ්‍යා දෙක 16 පාදයට පරිවර්තනය කරන්නේ. හරි? එතකොට අපිට ඒ විදිහට පරිවර්තන ආකාරයෙන් කතා කරන්න පුළුවන්. හරි? එතකොට දැන් අපි කතා කරා පන්තිය පටන් ගන්නකොටම ප්‍රධාන පරිවර්තන ආකාර පහක් තියෙනවා කියලා කිව්වා. ඒ පහ යටතේ පළවෙනි එක තමයි 10 පාදයේ සංඛ්‍යා වෙනත් පාද වලට පරිවර්තන කියන එක. වෙනත් පාද වලට කියලා කිව්වහම දෙකේ පාදයට 8 පාදයට සහ 16 පාදයට කියලා තුනක් තියෙනවා. දැන් මේ පරිවර්තන ආකාර තුනම අපි අවසන් කරලා තියෙනවා. එතකොට අපේ ලබන සමානේ තියෙන දෙවෙනි පරිවර්තන දැන් ඉස්සරහට යන්න මොකද්ද? වෙනත් පාදවල සංඛ්‍යා 10 පාදයට පරිවර්තනය කියන අභ්‍යාසය. හරි? right. එතකොට ප්‍රශ්න කාටවත් නැහැ කියලා කියනවා. එතකොට පුතේ දැන් අපි තේරුම් ගන්න ඕනේ මෙහෙම දැන් අද දවසේ ඇතුළත අපි මේ කතා කරලා අවසන් කරේ සංඛ්‍යා පද්ධති නැත්නම් පාද අතර පරිවර්තනවල පළවෙනි ප්‍රධාන පරිවර්තනය. මොකද්ද? 10 පාදයේ සංඛ්‍යාව වෙනත් පාදයකට පරිවර්තනය කියන එක. ඊගාට අපිට ඉතුරු වෙලා තියෙනවා තව පරිවර්තන 4ක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අද දවස තුල අපි කතා කරේ එක පරිවර්තනයයි අවසන් කරේ. ඒතර ඉතුරු පරිවර්තන 4 අවසන් කරන්න දවස් 4ක් යයි කියලා තව එහෙම වෙන්නේ නැහැ පුතේ. මොකද හේතුව පළවෙනි පරිවර්තනයට අදාළව අපිට ගණන් හදන්න තියෙනවනේ. මේ අපි කරේ ඒක. ඒ නිසා ටිකක් වෙලා යනවා වැඩි. 3 4 5 කියන පරිවර්තනයන් වලදී කියන්නේ පුතේ 10 පාදයේ පරිවර්තන ඔක්කොම අවසන් කරලා අපි ප්‍රධාන 3 4 5 කියලා කතා කරේ. 3 අපි කතා කරන්නේ මොකද්ද? දෙකේ පාදයේ සංඛ්‍යා 8 පාදයට පරිවර්තන. 2 සහ 8 අතර පරිවර්තන. හතරවෙනි එක 2 සහ 16 පාද අතර පරිවර්තන. පස්වෙනි එක 8 සහ 16 අතර පරිවර්තන. ඔය පරිවර්තනාකාර තුනේදීම පුතේ අපිට ගණන් හදන්න නෑ. අපිට තියෙන්නේ ආදේශයන් පමණයි. ඒ හින්දා වැඩේ ගොඩක් ලේසි. ඒ නිසා අපිට එක දවසේ ඒ ටික ඔක්කොම හදාලා අවසන් කරන්න පුළුවන්. right? එහෙනම් අද දවසේ අපි පළවෙනි පරිවර්තනය අවසන් කරා. අර කිව්වා වගේ අපි ලබන සුමානේ එහෙනම් දෙවෙනි පරිවර්තනයේ ඉඳන් ඉදිරියට යමු. එහෙනම් අපි අදට පුතේ ක්ලාස් එක උතනින් නවත්තමු. හරි? ක්ලාස් එක උතනින් නවත්තමු. ලබන සුමානේ මේක ඉතුරු ටික කතා කරගෙන ඉස්සරහට එමු ඈ. හරි. ප්‍රශ්න තියෙනවා නම් අපි තවදුරටත්
බලන්න හදනකොට ප්‍රශ්න આવත් අපි ඒක ළඟට ගමන් සමානේ සාකච්ඡා කරමු.